ආයිබෝවන් දුවේ පුතේ. අනුකලනය පාඩම් මාලාවේ 8 වෙනි පාඩම. මේ වෙනකොට දරුවෝ දන්නවා මේ අනුකලනය කියන විෂය කිසු පූර්ව 3 දී පමණ ආරම්භ වෙලා කිසු වර්ෂ 10 දී ශීඝ්‍ර දියුණුවකට ලක් වෙලා වර්තමානයේ වනවට විශාල පරාසයක් දක්වා විකාශනය වෙලා තියෙනවා. ඒ විකාශනය වෙලා ගිය අනුකලනය විධිමත්ව අපි අධ්‍යාපනයේ හදාරන්නේ මේ උසස් පෙළ විෂය නිර්දේශයේ. දැන් මේ වෙනකොට අපි එම අනුකලනයේ පාඩම් 7ක් සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් සුපුරුදු පරිදි අද දවසේ පාඩම ආරම්භ කිරීම ප්‍රථම මේ දක්වා අපි කරපු විෂය කොටස් නැවත පොඩ්ඩක් විමසා බලමු. මොකද අනුකලනය කියන පාඩම අපිට අගට යනකොට මේ මුල කොටස් අවශ්‍ය බව දැන් දරුවෝ දන්නවා. හොඳයි දරුවනේ අපි එහෙනම් මුල අපි සාකච්ඡා කරපු විෂය කරුණු සාකච්ඡා කරලා අද දවසේ පාඩම ආරම්භ කරමු. අපි අනුකලනීය පාඩම හැමදාම ආරම්භ කරන්න ගියාම මේ සටහන මම ඉදිරිපත් කරනවා දරුවන්ට. අනුකලනය කියන පාඩම ප්‍රධාන වශයෙන් අපි කොටස් 4කට වෙන් කරා. සම්මත ශ්‍රිතවල අනිශ්චිත අනුකලනය, අනුකලන ප්‍රවිධි, නිශ්චිත අනුකලනය සහ අනුකලනයේ යෙදීම් වශයෙන්. මේ සම්මත ශ්‍රිතවල අනිශ්චිත අනුකලනය කියන කොටස අපි වීජීය ශ්‍රිතවල අනිශ්චිත අනුකලනය ලෙසත් ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අනිශ්චිත අනුකලනය ලෙසත් වෙන් කරගත්තා. එහෙන් වෙන් කළා අපි වීජීය ශ්‍රිතවල අනිශ්චිත අනුකලනය ආකාර 8ක් කතා කරා. ඒ වගේම ත්‍රිකෝණමිතික ශ්‍රිත ආකාර 6කට වෙන් කළා. ඒ 6ත් අපි පෙර පාඩම් වලදී සාකච්ඡා කරා. සාකච්ඡා කළා අපි 7 වන පාඩමේදී මේ සූත්‍ර අනුකලනය කරන්න හදා ගන්නා වූ સિદ્ધාන්ත, මේවා අනුකලනය කරන්න හදා ගන්නා වූ સિદ્ધාන්ත අපි අනුකලන ප්‍රවිධි වලින් සකස් කරගන්නේ. ඒ අනුකලන ප්‍රවිධි තමයි අපි 7 වෙනි පාඩමේ කතා කරලා හිටියේ. ඒකෙන් කොටසක් අපි සාකච්ඡා කරා. එහෙනම් මේ අනුකලන ප්‍රවිධි යටතේ අපිට අනුකලන ප්‍රවිධි 9ක් සාකච්ඡා කරන්න තියෙනවා. පළවෙනි කොටස තමයි බින්න භාග භාවිතයෙන් අනුකලනය කිරීම. ඒ වගේම හරේ අවකලන සංගුණකය ලවයේ සාදා අනුකලනය කිරීම. තුන්වෙනි ආකාරය ප්‍රතිලෝම සිත යෙදෙන අවස්ථා භාවිතයෙන් අනුකලනය. හතරවෙනි අවස්ථාව සම්මත ශ්‍රිතවල x විචල්‍ය වෙනුවට x ඒකජ සිතයක්. ඒ කියන්නේ ax ධන b යෙදෙන අවස්ථා භාවිතා කරලා අනුකලනය කරන ආකාරය. පස්වෙනි ආකාරය ආදේශ භාවිතය. දැන් අපි 7 වෙනි පාඩමේදී සාකච්ඡා කරේ මේ ආදේශ භාවිතා කරන ආකාරය. ඒක ආදේශ භාවිතා කරන ආකාරය අපි ආදේශ යොදාගෙන ගැටලු කීපයක් විසඳුවා. අදත් තව එක ගැටලුවක් විසඳලා අපි ඊළඟට සාකච්ඡා කරන 6 වෙනි ආකාරය වන සිතයක් හා එම සිතේ අවකලන සංගුණකය ගුණ වී ඇති විට අනුකලනය කරන ආකාරය, නියතයක විචල්්‍ය බලයක් හා විචල්්‍ය බලයේ අවකලන සංගුණකය ගුණ වී ඇති අවස්ථා අනුකලනය කිරීම සහ ඝාතීය සිතයක විචල්්‍ය බලයක් හා විචල්්‍ය බලයේ අවකලන සංගුණකය ගුණ වී ඇති විට අනුකලනය කරන ආකාරයත්, ඒ වගේම අනුකලන ප්‍රවිධි වල අවසාන ආකාරය වන කොටස් වශයෙන් අනුකලනයත් අපිට කතා කරන්න තියෙනවා. පස්වෙනි කොටසේ අපි එක ගැටලුවක් සාකච්ඡා කළේ කියන්නේ ආදේශය යටතේ එක ගැටලුවක් සාකච්ඡා කරලා අපි 6 වෙනි ආකාරය සිට අද සාකච්ඡා කරමු. එමන් දරුවනේ අපි සාකච්ඡා කරා අනුකලනයේ ආදේශ. විභාගයේදී මේ ආදේශ භාවිතයෙන් අපිට එක කොටසක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ආදේශ ගණනාවක් මම දරුවන්ට පැහැදිලි කරා. ත්‍රිකෝණමිතික ප්‍රකාශනය කියන්නේ sin සහ cos අගයක දර්ශකයක් එන අවස්ථාවේ දර්ශකයේ ඔත්තේ වුණාම t සමානයි sin x cos x ආදේශය භාවිතා කරනවා කියලා කතා කරා. ඒ වගේම අනුකල a cos x ධන b sin x ධන c බෙදීම p cos x ධන q sin x ධන r dx ආකාරයේ ගැටලුවක් සඳහා t සමානයි tan x බෙදීම දෙක ආදේශයක්. a cos වර්ග x ධන b sin වර්ග x ධන c බෙදීම p cos වර්ග x ධන q sin වර්ග x ධන r dx ආකාරයේ ගැටලුවකට t සමානයි tan x ආදේශය කෝණයගේම තමයි අපි ගන්නෙ. t සමානයි tan x අගේ භාවිතා කරන බවත් පැහැදිලි කළා. ඒවා අපි අර අනුකලන ප්‍රවිධි වලට එන්න ඉස්සෙල්ලා ඉඳන් සාකච්ඡා කරමු කොටස්. ඊළඟට මම කතා කරා ගැටලුවක් තුළ a වර්ගයේ ඍණ x වර්ගයේ කොටසක් වර්ගමූලයක් තියෙනවා නම් ඒ වගේම වර්ගමූල a වර්ගයේ දාන x වර්ගය කොටසක් ඒ වගේම x වර්ගයේ ඍණ a වර්ගයේ කොටසක් තියෙනවා නම් ආදේශ කියන්නේ මොනවද කියන එක කතා කරා. ඒ වගේම කතා කරා තවත් ආදේශ 5ක් කතා කරා. රේඛීය ප්‍රකාශනයක් සහ වර්ග ප්‍රකාශනයක වර්ගමූල තියෙන අවස්ථාවේ ආදේශ 4ක් කතා කරා.
ඒ වගේම රේඛීය ප්‍රකාශනවල වර්ගමූල දෙන අවස්ථා අනුකලනය කරන ආකාරයත් කතා කරා. එhmenan අපි තව එක ගැටලුවක් සාකච්ඡා කරමු. අනුකල එක බෙදීම x ධන 1 වාරයක් වර්ගමූල 3යි x වර්ගය ධන x ඍණ 2 dx. මේ ගැටලුව අනුකලනය කරන්න තියෙනවා. ඒතර බලන්න මේ ගැටලුව ආදේශ කරන්න ගියාම අපි x ධන 1 සමානයි 1 බෙදීම t ආදේශය භාවිතා කරනවා. දැන් දරුව දන්නවා මේ ආදේශයක් භාවිතා කරාම අපි මේ ආදේශ ගැටලුවට අන්තර්ගත කරගන්න ඕනේ. ඒ සඳහා අපි මේ ගත්ත ආදේශය x විශයෙන් අවකලනය කරනවා. එවනම් බලන්න මේ x ධන 1 සමාන 1 t කියන අපි ගත්ත ආදේශය අපි x විශයෙන් අවකලනය කරනවා. එහම අවකලනය කරාම dx බෙදීම dt සමානයි ඍණ t වල ඍණ 2 බලයකින් ලැබෙනවා. එහෙමනම් අපිට තවදුරටත් ඒක සුළු කළා dx කියන්නේ ඍණ 1 බෙදීම t වර්ගයේ වාරයක් dt කියලා ගන්න පුළුවන්. දැන් එතකොට ගැටලුවේ අපිට මේ dx සඳහා ආදේශ කරන්න පුළුවන්. ඒ වගේම දැන් x ධන 1 ගත්ත නිසා අපිට x ධන 1 ආදේශ කරගන්න පුළුවන්. ඊළඟට වර්ගමූල ඇතුලේ තියෙනවා 3යි x වර්ගය ධන x ඍණ 2. එහෙමනම් අපි දැන් 3ක් x වර්ගය ධන x ඍණ 2 සඳහා ආදේශයක් හදාගන්න අවශ්‍යයි. ඒ සඳහා අපි මේ ගැටලුවේ x උක්ත කරනවා. දැන් බලන්න මේ ගැටලුවේ x උක්ත කරාම x ධන 1 කියලා කියන්නේ 1 බෙදීම t. එහෙමනම් අපිට x වලගේ ලබා ගන්න පුළුවන් 1 ඍණ t බෙදීම t වශයෙන්. දැන් එහෙමනම් අපි මේ හොයාගත්ත දේවල් මේ ගැටලුවට ආදේශ කරනවා. බලන්න dx සඳහා ගත්ත උත්තරේ මෙතෙන්ට ආදේශ කරනවා. ඒ වගේම x ධන 1 සඳහා අපි 1 බෙදීම t ආදේශ කරනවා. දැන් අපි x සඳහා හොයාගත්තා ගියන් x තැන් දෙක තියෙනවා. මේ තැන් දෙකට අපි ආදේශ කරනවා. අපිට එහෙම ආදේශ කරාට පස්සේ ගැටලුව ටිකක් සුළු කරන්න පුළුවන්. මෙතන අපි පොදු හරයක් අරගෙන වර්ගමූල ලකුණෙන් ඇතුලේ t වර්ගය තියෙන වර්ගමූල ලකුණෙන් ඊට ගත්තාම ඒක t වෙනවා. එහෙම අරගෙන ගැටලුව හදා ගන්න පුළුවන් ඍණ අනුකල 1 බෙදීම 1ට t වර්ගය වර්ගමූල 3 වාරයක් 1 ඍණ t වල වර්ගය ධන t වාරයක් 1 ඍණ t ඍණ 2යි t වර්ගය වාරයක් dx ආදේශ කරාම 1 බෙදීම t වර්ගය dt කියන එකේ ඍණ ලකුණ අපි අනුකලන ලකුණේ මුලට අරන් තියෙනවා. දැන් අපිට තවදුරටත් මේක සුළු කරගන්න පුළුවන්. අපිට මේ t වර්ගයට මේ t වර්ගය ඉවත් කරගන්න පුළුවන්. දැන් එතකොට වර්ගමූල ඇතුලේ සුළු කිරීමක් කරන්න තියෙන්නේ. ඒ සුළු කිරීම කරගත්තාම අපිට ඍණ අනුකල 1 බෙදීම වර්ගමූල ඍණ 5යි t ධන 3 dt වශයෙන් ගැටලුවපත් වෙනවා. දැන් බලන්න ගැටලුව ඉතාමත් සරල තත්ත්වයටපත් වුණා. දැන් අපිට මේ සරල ප්‍රකාශනය t විශයෙන් අනුකලනය කරන්න තියෙන්නේ. ඒ සඳහා අපි භාවිතා කරනවා අපි මුලින්ම ඉගෙන ගත්ත සූත්‍රය x ධන ඇල්ෆා වල දර්ශකයක් આવොත් අනුකලනය කරන ආකාරය. එවනම් මොකද්ද කරන්නේ අපි ඍණ ලකුණ හැමෝම තිබ්බා. ඍණ 3 වාරයක් 3 ඍණ 5යි t තියෙන ප්‍රකාශනය ඍණ භාගයට අපි එකක් එකතු කරනවා. දර්ශකයට එකක් එකතු කරනවා. එතකොට අපිට ධන භාගයේ වශයෙන් ලැබෙනවා. බෙදීම භාගයේ වාරයක් ඍණ 5. දැන් අපිට ගැටලුව සුළු කරගන්න පුළුවන් 2යි වර්ගමූල 3 ඍණ 5යි t බෙදීම 5 ධන c වශයෙන්. දැන් අපි දන්නවා ආදේශයක් භාවිතා කරාම අපි මේ ආදේශය ඉවත් කරන්න ඕනේ. අපි භාවිතා කරපු ආදේශය t සමානයි 1 බෙදීම x ධන 1 කියන ආදේශය. දැන් අපි මේ ගැටලුවේ t තියෙන තැනට ඒ ආදේශය ඇතුළත් කරනවා. එහෙම ඇතුළත් කරාම අපිට ওই විදිහට 2 වාරයක් වර්ගමූල 3 ඍණ 5 බෙදීම x ධන 1 බෙදීම 5 ආකාරයෙන් ලැබෙනවා. දැන් අපිට ඒක තවදුරටත් පොදු හරයක් අරන් සුළු කරගන්න පුළුවන්. එහෙම සුළු කරගත්තාම අපිට 2 බෙදීම 5 වර්ගමූල 3යි x ඍණ 2 බෙදීම x ධන 1 ධන c වශයෙන් අවසාන පිළිතුර ලැබෙනවා. අපි ආදේශයක් භාවිතා කරාම ඒ ආදේශය ඉවත් කරන්න ඕනේ කියන එක මම දරුවන්ට පැහැදිලි කරා. එහෙමනම් දරුවනේ දැන් අපි මේ වෙනකොට ආදේශ භාවිතයෙන් ගැටලු ගණනාවක් සාකච්ඡා කරා.
ඒ හැම ආදේශයක් සඳහාම ගැටලුවක් මම එක ගැටලුවක් වගේ ඉන්න සාකච්ඡා කරා. ඉතින් දරුවෝ හොඳට මේ ආදේශ ටික මතක තියාගන්න. ඒ ආදේශවල තියෙන සුවිශේෂී වෙනස්කම් මේ දරුවන්ට මම පැහැදිලි කළා. කොහොමද ආදේශ වෙනස් වෙන්නේ? ධනරින් ලකුණු වෙනස් වෙනවා ආදේශ එහෙම් පිටි වෙනස් වෙනවා. ඒ නිසා දරුවෝ මේ ආදේශ ටික හොඳට තේරුම් අරන් අවබෝධ කරගෙන ධාරණය කරගන්න විභාගයේදී අනිවාර්යයෙන්ම ආදේශ භාවිතයෙන් ගැටලුවක් වෙනවා. ඉතින් ආදේශයේ සමහර අවස්ථාවල විභාගයේදී දෙනවා. එහෙම නැත්නම් අපි ගැටලුව දිහා බලලා ආදේශය තෝරගන්න ඕනේ. හොඳයි. අපි ඊළඟට දැන් අනුකල්න ප්‍රවිධි යටතේ අපි ක්‍රම පහක් සාකච්ඡා කරලා තියෙනවා. 6 වෙනි ආකාරය අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න යමු. සිතයක් හා එම සිතේ අවකලන සංගුණකය ගුණ වී ඇති විට අනුකලනය කිරීම. ඒක අපිට සංකේතාකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. අනුකල fx සිතේ r දර්ශකය වාරයක් f'(x) dx ආකාරය කියලා. එවනම් බලන්න මේකේ fx කියලා කියන්නේ x සිතයක්. f'(x) කියන්නේ ඒ අවකලන සංගුණකය. ඒ සිතේ x විශේෂයෙන් අවකලනය කරන ලැබෙන අගය තමයි f'(x) කියලා සංකේතවත් කරන්න කියලා දරුවෝ දන්නවා දැන් මේ වෙනකොට. අවකලනයේ පාඩම දරුවෝ හොඳින් ප්‍රගුණ කරලා තියෙන නිසා. f'(x) අවකලන සංගුණකය අපි fx වල r බලයෙන් ගුණ කරනවා. එතකොට අපිට මේ වගේ ගැටලුවක් තමයි අනුකලනය කරන්න අපි යොදාගන්නේ. මේ ගැටලුවක් අනුකලනය කරන්න ගියාම අපි මෙන්න මේ fx වශයෙන් තියෙන සිතය අපි fx කියන අගය u කියලා ආදේශයක් වශයෙන් භාවිතා කරනවා. එහෙන් භාවිතා කරගත්තාම අපිට මේකෙන් සරල සූත්‍රයක් හදාගන්න පුළුවන්. එහෙම හදාගෙන අපි ගැටලුව මේ ආකාරයේ ගැටලුවක් කියලා හඳුනාගෙන අපිට බොහොම පහසුවෙන් අනුකලනය කරන්න පුළුවන්. දැන් එහෙමනම් බලමු අපි මේ ආදේශය දාලා මේකට සූත්‍රයක් හදාගන්න. අනුකල fs කියන සිතේ r බලයේ වාරයක් f'(x) dx. මම භාවිතා කරනවා u සමානයි fx කියන ආදේශය. එhmenan අපි දන්නවා සුපුරුදු පරිදි ආදේශයක් භාවිතා කරනවා අපි ඒක x විශේෂයෙන් අවකලනය කරනවා. අවකලනය කළා අපි du සඳහා මෙන්න මේ විදිහට ගැටලුවේ තියෙනවා f'(x) dx ප්‍රකාශනයක් හදා ගන්න අපි මේ විදිහට හදා ගන්නවා. එතකොට f'(x) dx කියන්නේ du කියලා අපිට ගන්න පුළුවන්. දැන් එහෙමනම් fx සඳහා අපි ආදේශයක් ගත්තා u කියලා f'(x) dx සඳහා ආදේශයක් ගත්තා du කියලා. ගැටලුවේ දැන් අපි ඒ තියෙන තැන් වලට ආදේශ කරනවා. ආදේශ කරාම බලන්න අපිට මේ ගැටලුව පත් කරන්න පුළුවන් අනුකල u වර r බලය වාරයක් du කියලා. අනුකල u වර r බලය du. එවනම් බලන්න දැන් මේ ගැටලුව ඉතාමත් සරල වෙලා තියෙනවා. අපි කතා කරා අනුකල x වල n dx. x වල n දර්ශකයේ x විශේෂයෙන් අනුකලනය කරාම අපිට ලැබෙනවා x දර්ශකයට එකක් එකතු කරනවා. n ධන එක බෙදනවා ඒ අගේ. n ධන එක. එවනම් බලන්න දැන් ඒ ආකාරයට ගැටලුවපත් වෙලා තියෙනවා. එවනම් අපිට පිළිතුර ලියන්න පුළුවන් u වල r ධන එක බලය බෙදීම r ධන 1 ධන c. දැන් අපි භාවිතා කරපු ආදේශය ඉවත් කරමු. එවනම් අපිට ලැබෙනවා fx සිතේ r ධන 1 බලය බෙදනවා r ධන 1 ධන c ගෙන්. දැන් බලන්න මේකේ මේ ඉර යට තියෙන අගය. ඉර යට තියෙන අගය r ධන 1. r වලගේ ඍණ එකක් වුණොත් එහෙනම් මේ සූත්‍රය අර්ථ විරහිත වෙනවා. ඒ නිසා මේ සූත්‍රය භාවිතා කරන අවස්ථාවේ r වල අගය ඍණ එකට අසමාන වෙන්න ඕනේ. ඍණ එකට සමාන වෙන අවස්ථාවලදී මේ සූත්‍රය භාවිතා කරන්න බෑ. ඒ අවස්ථාව මම ඉදිරියේදී සාකච්ඡා කරනවා. කලිනුත් අපි ඒ අවස්ථාව සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් අපි දැන් මේ භාවිතා කරපු සූත්‍රය යොදාගෙන ගැටලුවක් සාකච්ඡා කරමු. එහෙම සාකච්ඡා කරලා අපි මේ සූත්‍රයේ විශේෂ අවස්ථා දෙකක් තියෙනවා. ඒකත් සාකච්ඡා කරලා අපි ගැටලු කීපයක් සාකච්ඡා කරමු. රයිට්. එහෙමනම් බලන්න උදාහරණ ගැටලුව අනුකල දෙකක් x වර්ගය ධන x ධන 1 කියන ප්‍රකාශනයේ තුන්වෙනි බලය වාරයක් 4x ධන 1 dx ගැටලුව. එහෙනම් බලන්න මේ ගැටලුව අපිට පුළුවන් u සමානයි 2x වර්ගයේ ධන x ධන 1 ආදේශ භාවිත කරන්න. එhmenan මේ ආදේශය අපි x විශේෂයෙන් අවකලනය කරනවා. අවකලනය කරාම අපිට 4x ධන 1 dx ගැටලුවේ තියෙනවා 4x ධන 1 dx අග. එහෙනම් අපිට දැන් ඒ தത്വෙට මෙතනත් ආදේශයපත් වුණා.
එහෙනම් 4x ධන 1 dx කියන අගයට අපි du භාවිත කරන්න පුළුවන්. දැන් අපිට මේ ආදේශයේ ගැටලුවට යොදන්න පුළුවන්. 2x වර්ගය ධන x ධන 1 කියන අගය සඳහා u අගයත් 4x ධන 1 dx සඳහා du අගයත් භාවිත කරන්න පුළුවන්. එහෙනම් දැන් අපි ඒ කොටස් දෙක ගැටලුවට ආදේශ කරාම අනුකල u ඝනය u වල 3 බලය du ආකාරයට ගැටලුවපත් වෙනවා. එහෙනම් අපිට දැන් මූලික සූත්‍ර භාවිතා කරලා අනුකලනය කරගත්තාම u වල 4 බලයේ බෙදීම 4 ධන c ආකාරයටපත් වෙන බව දරුවන්ට පැහැදිලි. x වල n අනුකලනය කරන සූත්‍රය භාවිත කරලා. එහෙනම් දැන් අපි ආදේශයක් භාවිත කරාම ඒ ආදේශය අපි ඉවත් කරන්න ඕනේ. එහෙමනම් අවසාන පිළිතුර අපිට 1යට 4 2ක් x වර්ගයේ ධන x ධන 1 කියන ප්‍රකාශනයේ 4 වෙනි බලය ධන c ආකාරයට පත් කරන්න පුළුවන්. ගැටලුව අපි ආදේශයක් භාවිත කරලා විසඳුවා. ඒ වගේම බලන්න මේ ගැටලුව අපිට පුළුවන් හොඳින් හඳුනාගත්තොත් අපිට දීලා තියෙන්නේ අනුකල 2ක් x වර්ගයේ ධන x ධන 1 කියන ප්‍රකාශනයේ 3 බලය 4ක් x ධන 1 x විශේෂයෙන් අනුකලනය කරන්න. දැන් අපිට හොඳින් මේ ගැටලුව දිහා විමසා බැලුවාම මේ 2ක් x වර්ගයේ ධන x ධන 1 2ක් x වර්ගයේ ධන x ධන 1 කියන සිතය අපි x විශේෂයෙන් අවකලනය කරොත් බලන්න අපිට ලැබෙන පිළිතුර මේ බලන්න අපිට 2ක් x වර්ගයේ ධන x ධන 1 කියන ප්‍රකාශනයේ x විශේෂයෙන් අපි අවකලනය කරොත් 4x ධන 1 කියලා ලැබෙනවා. එවනම් බලන්න ඒ අගය තමයි මේ ගැටලුවේ තිබුණේ. එහෙනම් දැන් අපි මේ කතා කරේ මොකද්ද? සිතයක් තියෙනවා. ඒ සිතේ දර්ශකයක්. ඒ වගේම ඒ සිතේ අවකලන සංගුණකය අසල තියෙනවා. සිතයක් ඇත. ඒ අවකලන සංගුණකය නැත්නම් අවකලනය අසල ඇත. ඒ නිසා අපිට අපි අර භාවිතා කරපු සූත්‍රය අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුකල fx සිතේ r දර්ශකයක් දෙන අවස්ථාවක ඒ කියන්නේ අනුකල fx r බලය f'(x) dx නම් අපිට පුළුවන් fx සිතේට r බලය තියෙන අවස්ථාවේදී r බලයට r ධන 1ක් එකතු කරලා r ධන 1කින් බෙදනවා. එවනම් බලන්න දැන් මේ ගැටලුවේ ස්වරූපයට තියෙනවා අපි හඳුනාගත්තා. දැන් එහෙමනම් මට ලියන්න පුළුවන් fx වශයෙන් අපි ගන්නේ 2ක් x වර්ගයේ ධන x ධන 1 කියන සිතය. එහෙනම් 2ක් x වර්ගයේ ධන x ධන 1 සිතේ 4 වෙනි බලය බෙදනවා අපි 4. එවනම් බලන්න අපිට ඊ타ත්ම පහසුවෙන් ඒ සූත්‍රය යොදන්න පුළුවන් ආකාරයට ගැටලුව තියෙනවයි කියලා හඳුනාගත්තාම සූත්‍රය එකපාරම භාවිතා කරලා ගන්න පුළුවන්. හැබැයි විභාගයේදී දරුවන්ට කිව්වොත් මේ ගැටලුව දීලා ආදේශයක් භාවිතයෙන් හදන්න කියලා මුල් ක්‍රමයට අපි හදන්න ඕනේ. එහෙම නැතුව අපිට මේ ගැටලුව අනුකලනය කරන්න කියලා තියෙන අවස්ථාවක් නම් කෙලින්ම මේ සූත්‍රය එකපාරම භාවිතා කරලා අපිට අනුකලනය කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟට මේ සූත්‍රයේ විශේෂ අවස්ථා කීපයක් තියෙනවා. අපි මේ අවස්ථා කීපය පොඩ්ඩක් විමසා බලමු. දැන් මේකේ r සමානයි ඍණ 1. අපි දැන් කිව්වා මේ ගැටලුවේදී r වලගේ ඍණ 1ක් වුණොත් අර සූත්‍රය දාන්න බෑයි කියලා. r සමානයි ඍණ 1 වනකොට ගැටලුව මොකද්ද වෙන්නේ කියලා අපි හොයලා බලමු. එවනම් බලන්න ගැටලුව මට ලියා ගන්න පුළුවන්. අනුකල fx විතේ ඍණ 1 බලය වාරයක් f'(x) dx ආකාරයට. දැන් බලන්න මේ ගැටලුවපත් වෙනවා f'(x) බෙදීම fx කියන ප්‍රකාශනය x විශේෂයෙන් අනුකලනය කරන්න කියන තත්ත්වෙට. දැන් බලන්න දරුවන්ට මේක දැක්ක ගමන් පරණ දේවල් මතක් වෙනවා ඇති. අපේ මූලික අනුකලන සිතයක්. දැන් බලන්න අපි මූලික අනුකලන ප්‍රවිධියක් වශයෙන් උත් කතා කරා. ඒ වගේම අර මූලික සිත අනුකලනය කරන්න ගියාම බීජීය සිත අනුකලනය යටතේත් අපි මේ සූත්‍රය සාකච්ඡා කරා. එවනම් බලන්න දැන් මේ සූත්‍ර ටික අපිට දරුවන්ට පැහැදිලි මම කිව්වා මේ අනුකලන ප්‍රවිධි සාකච්ඡා කරනකොට අපි මුලින් සාකච්ඡා කරපු සූත්‍ර ගොඩක් වශයෙන් දරුවන්ට පෙවුනට මේවා හුඟා කෙටි කරලා අපිට සම්පින්නය කරගන්න පුළුවන් කියලා. මේවා ආපු තැන් පිළිබඳ දැන් දරුවන්ට සියුම්ම තේරෙනවා ඇති. ඉතින් ඒ නිසා ඒ තැන් දරුවෝ තා හොඳට අධ්‍යයනය කරන්න. එවනම් මේ තියෙන්නේ අපි කලින් භාවිතා කරපු ආකාරය. එහෙනම් r සමානයි ඍණ 1 වුණාමත් මේ જાතිය ගැටලුවක් අනුකලනය කරන්න පුළුවන්. හැබැයි අපි අර කලින් භාවිතා කරපු සූත්‍රය භාවිතා කරන්න බැරි බව දරුවන්ට පැහැදිලි. ඒ වගේම මේ ගැටලුව අපි හරය අවකලන සංගුණකය ලවයේ ඇති ගැටලුවක් විශේෂ අවස්ථාවක් වශයෙන් සාකච්ඡා කරන මේක අපි කලිනුත් සාකච්ඡා කරපු අවස්ථාවක්. ඊළඟට අපි r වල අගය ඍණ භාගයක් වෙනකොට
මොකක්ද වෙන්නේ කියලා සාකච්ඡා කරමු. එhmenan ගැටලුව ලියා ගන්න පුළුවන් මට අනුකල fx හිතේ ඍණ භාගයේ බලය වාරයක් f'(x) dx වශයෙන්. දැන් අපිට මේ fx හිතේ ඍණ භාගයේ බලය ලියන්න පුළුවන් වර්ගමූල fx අගය බෙදීම වශයෙන්. එhmenan ගැටලුවපත් වෙනවා අනුකල f'(x) බෙදීම වර්ගමූල fx. ඒ කියන්නේ හරේ අවකලන සංගුණකය. හරේ සිතේ අවකලන සංගුණකය තමයි ඉර උඩ තියෙන්නේ. දැන් මේකත් අපි කතා කරපු බව දරුවන්ට බැලූ බැල්මටම පේනවා ඇති. අපි මේ ගැටලුව සාකච්ඡා කරේ බීජීය සිත යටතේ අපි සාකච්ඡා කරා. එතින්දී අපි කිව්වේ අර යට වර්ග ප්‍රකාශනයක් උඩ රේඛීය ප්‍රකාශනයක් එන ගැටලුවක වර්ග ප්‍රකාශනයේ අවකලන සංගුණකෙන් අඩක් හදා ගන්න ඕනේ කියලා. මේ සූත්‍රයෙන් බිඳලා ගිය එකක් තමයි ඒ තියෙන්නේ. එහෙමනම් දරුවනේ දැන් ඔන්න අර අපි සාකච්ඡා කරපු සිතයක් ඇත අසල එහි අවකලන සංගුණකයේ ඇත කියන ආකාරයේ විශේෂ අවස්ථා දෙවෙනි අවස්ථාව. ගැටලුවපත් වුණා f'(x) බෙදීම වර්ගමූල fx වශයෙන්. එවනම් බලන්න අපිට ඉහත ලබාගත් ප්‍රතිඵලය භාවිතා කරලා මේකට පිළිතුරක් හොයා ගන්න පුළුවන්. ඇයි ඉහත සූත්‍රය අපිට භාවිතා කරන්න බැරි r අසමානයි ඍණ 1 වන විටදී පමණින්. එවනම් දැන් බලන්න මේ සූත්‍රය අපිට ලියන්න පුළුවන් fx හිතේ ඍණ භාගයේ බලය මෙතන තියෙන ඍණ භාගයේ බලය. ඍණ භාගයේ බලයට අපි එකක් එකතු කරලා බෙදනවා එම දර්ශකයෙන්. ඍණ භාගයේ ධන 1 කියන අගයෙන් බෙදනවා. එහෙන් බෙදුවට පස්සේ ගැටලුවපත් වෙනවා fx වල භාගයේ බලය බෙදීම භාගය. දැන් සුළු කරාම අපිට පැහැදිලි 2 වර්ගමූල fx ධන c වශයෙන් සූත්‍රයක් අපිට ලැබෙනවා. එහෙමනම් බලන්න අපිට මේ සූත්‍රය භාවිතා කරලා ගැටලු විසඳන්න පුළුවන්. එහෙනම් විශේෂ අවස්ථා අපි දෙකක් කතා කරා. r සමාන ඍණ භාගය වන අවස්ථාවේදී අපිට සූත්‍රයක් ලැබෙනවා 2 වර්ගමූල fx කියලා භාවිතා කරන්න පුළුවන් කියලා. r වලගේ ඍණ එකක් වුණා අපි කලින් භාවිතා කරපු සූත්‍රයක් අපි කලින් කතා කරලා තිනවා. මේ සූත්‍ර භාවිතා කරන්න බැරි බව දරුවන්ට මම පැහැදිලි කරා. එහෙමනම් අපි දැන් මේ සූත්‍රය භාවිතා කරන ගැටලුවක් සාකච්ඡා කරමු. අනුකල 2x ධන 1 බෙදීම වර්ගමූල x වර්ගයේ ධන x ඍණ 1 dx. එවනම් අපි මේ ගැටලුවේ fx වශයෙන් අපි ගන්නවා x වර්ගයේ ධන x ධන 1 කියන අගය. ඒ ශ්‍රිතය අපි අවකලනය කරාම x විශේෂයෙන් f'(x) කියන්නේ 2x ධන 1. දැන් දරුවන්ට පැහැදිලි 2x ධන 1 ගැටලුවේ ලවයේ තියෙනවා. එහෙනම් බලන්න ඉරයට ශ්‍රිතය තියෙනවා එයාගේ වර්ගමූලයක්. ඉර උඩේ ශ්‍රිතේ අවකලන සංගුණකය තියෙනවා. එහෙමනම් බලන්න අපි මේ සාකච්ඡා කරු මෙන්න මේ සූත්‍රය ආකාරය වෙනවා. ඒ කියන්නේ f'(x) බෙදීම වර්ගමූල fx ආකාරය. එහෙමනම් අපිට ඒකේ පිළිතුර 2 වර්ගමූල fx කියලා ලියන්න පුළුවන්. එහෙමනම් බලන්න මේ ගැටලුව අපිට පිළිතුර වශයෙන් ලියන්න පුළුවන් 2 වර්ගමූල x වර්ගයේ ධන x ඍණ 1 වශයෙන් පිළිතුර ලියන්න පුළුවන්. එවනම් බලන්න දරුවනේ ගැටලුව අපි හඳුනාගත්තොත් එකපාරම අපිට මේ විදිහට සූත්‍රය භාවිතා කරලා හදන්න පුළුවන්. අපි තවත් ගැටලුවක් සාකච්ඡා කරමු. අනුකල sin වර්ග x වාරයක් වර්ගමූල 1 ධන sin වර්ග x dx. දැන් මේ ගැටලුව බැලුවාම අපිට ත්‍රිකෝණමිතික ප්‍රකාශනයක් අනුකලනය කරන ආකාරයේ ගැටලුවක් වගේ. නමුත් බලන්න අපිට මේ ගැටලුව මේ විදිහට ලියා ගන්න පුළුවන්. අනුකල 1 ධන sin වර්ග x වල භාග්‍ය බලය. ඒ වගේම sin වර්ග x කියන අගය අපිට ලියා ගන්න පුළුවන් 2 sin x cos x කියලා. දැන් එහෙමනම් බලන්න දරුවනේ අපි ගැටලුව පොඩ්ඩක් වෙනස් කරගත්තා. ඊට පස්සේ බලන්න අපිට මේ ගැටලුව ලියා ගන්න පුළුවන් අනුකල 1 ධන sin වර්ග x වල භාග්‍ය බලය. දැන් බලන්න අපිට මෙන්න මේ ප්‍රකාශනය කියන්නේ 1 ධන sin වර්ග x කියන අගය. අපි මේ 1 ධන sin වර්ගය x කියන අගය x විශේෂයෙන් අවකලනය කරමු. ඒතර 1 කියන්නේ නියතයක්. ඒක අවකලනය කළාම බිඳුවයි. sin වර්ගය x අවකලනය කරාම 2 sin x අවකලනය කළාම cos x. එවනම් බලන්න මේ අගය අවකලනය කරාම එන අගය තමයි මේ ඉර උඩ තියෙන්නේ. එහෙමනම් බලන්න 1 ධන sin වර්ග x අවකලන සංගුණකය 2 sin x cos x. ගැටලුවේ අපිට දැන් ගැටලුව පත් කරගන්න පුළුවන්
මෙන්න මේ සූත්‍රය යොදන්න පුළුවන් ආකාරයට. දැන් ඒ ආකාරයට පත් වෙලා තියෙනවා කියලා දරුවන්ට පැහැදිලි. ගැටලුව සැඟවිලා තිබුණි. එතකොට දැන් ඔන්න අපිට මේ සූත්‍රය භාවිතා කරලා පිළිතුර ලියන්න පුළුවන්. fx හිතේ වශයෙන් අපි ගත්තේ මොකද්ද? 1 ධන sin වර්ගය x. එමනම් 1 ධන sin වර්ගය x කියන හිතේ භාග්‍ය බලය තියෙන්නේ. එහෙනම් 1 ධන sin වර්ගය x භාගය ධන 1 බලය බෙදීම භාගය ධන 1. තවදුරටත් සුළු වුණාම 1 ධන sin වර්ග x වල 3 බෙදීම 2 බලය බෙදීම 3 බෙදීම 2 ධන c. ඒ කියන්නේ අවසාන පිළිතුර 2 බෙදීම 3 වාරයක් 1 ධන sin වර්ග x වල 3 බෙදීම 2 බලය ධන c ආකාරයට පිළිතුර ලියන්න පුළුවන්. අපිට මේ ගැටලුව ආදේශයක් භාවිතා කරලා හදන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි භාවිතා කරනවා u සමානයි 1 ධන sin වර්ග x වල භාග්‍ය බලය ආදේශයේ වශයෙන්. ගැටලුව එකපාරම හඳුනාගත්තොත් අර කලින් සූත්‍රය භාවිතා කරලා අපිට හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මෙන්න මේ ආදේශය භාවිත කරනවා. u සමානයි 1 ධන sin වර්ග x වල භාග්‍ය දර්ශකය. කියන්නේ u සමාන 1 ධන sin වර්ග x වල වර්ගමූලය අපි ආදේශයේ වශයෙන් යොදා ගන්නවා. එවනම් බලන්න මේ ආදේශය අපි x විශයෙන් අවකලනය කරනවා. අවකලනය කරාම අපිට භාගයේ දර්ශකය අවකලනය කරන්න කියන් භාගයයි 1 ධන sin වර්ග x වල භාගයෙන් එකක් අඩු කරාම ඍණ භාගය දර්ශකයෙන් අවකලනයේදී පැහැදිලි දරුවන්ට දර්ශකයෙන් එකක් අඩු කරනවා. එහෙනම් භාගය ඍණ 1 කියන්නේ ඍණ භාගයේ බල ඊට පස්සේ මේ sin වර්ගය x අවකලනය කරාම 2යි sin x cos x කියලා ලැබෙනවා. එවනම් බලන්න තවදුරටත් පිළිතුර සරල කරගත්තාම sin 2x බෙදීම 2යි වර්ගමූල 1 ධන sin වර්ගය x වශයෙන් ලැබෙනවා. දැන් එහෙමනම් අපිට මේකේ ආදේශ කරන්න කියම ගැටලුවේ dx තියෙන නිසා අපි dx අගය උක්ත කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට ආදේශ නැවත අපි u කියන අගය භාවිතා කරේ 1 ධන sin වර්ග x වල වර්ගමූල අගය. දැන් ගැටලුවට අපිට යොදා ගන්න පුළුවන්. යොදලා අපිට ආදේශය dx වල අගය ආදේශය යොදලා මේ தත්තෙට ගන්න පුළුවන්. දැන් එහෙමනම් අපි ගත්ත ගැටලුවට මේ ආදේශය යොදමු. ගන්න sin 2x dx සඳහා ආදේශය දැම්මාම u වාරයක් 2u බෙදීම sin 2x du වශයෙන් ලැබෙනවා. දැන් ගැටලුව අපිට සුළු කරගන්න පුළුවන්. මේ sin 2x අගය පිට පැහැදිලි sin 2x අගයට කැපෙනවා. ඒ වගේම u වැඩි කිරීම u කියන්නේ u වර්ගය දෙකේ ඉලක්කම අපි අනුකල් ලකුණෙන් එළියට ගන්නවා. එවනම් බලන්න දැන් ගැටලුව ඊටම සරල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. අනුකල u වර්ගය du. එhmenan අපි භාවිත කරපුවා එක්සෙන් සූත්‍රයෙන් අපිට මේක අනුකලනය කරන්න පුළුවන්. පිළිතුර ලැබෙනවා 2යි u ඝනය බෙදීම 3 ධන c. භාවිතා කරපු ආදේශය 1 ධන sin වර්ග x වල වර්ගමූලය. අපි ආදේශයක් භාවිත කරාම ඒ ආදේශය ඉවත් කරන්න ඕනේ. එහෙනම් අපි මේ ගැටලුවෙත් ආදේශය ඉවත් කරමු. ඉවත් කරාම පිළිතුර අපිට ලැබෙනවා 2 බෙදීම 3 වාරයක් 1 ධන sin වර්ගය x හි 3 බෙදීම 2 බලය ධන c වශයෙන්. එහෙනම් බලන්න මේ ගැටලුව අපි ආදේශය භාවිතා කරලත් හැදුවා සූත්‍රය භාවිතා කරලත් හැදුවා. ආකාර දෙකම අපි හදන්න පුළුවන්. විභාගයේදී ආදේශයක් භාවිතයෙන් කිව්වනම් ආදේශය භාවිතා කරලා හදන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගැටලුව හඳුනාගත්තොත් මේ ආකාරය කියලා සිතේ අවකලන සංගුණකයේ අසල ඇත ආකාරයට අපි ගැටලුවක් තියෙනවා කියලා හඳුනාගත්තොත් කෙලිම සූත්‍රය භාවිත කරලා අපිට ගැටලුව විසඳ ගන්න පුළුවන්. එවනම් අපි තව ගැටලු කීපයක් දැන් විශේෂ අවස්ථා දෙකකුත් කතා කරා දෙකෙන් එකක් අපි කලින් කතා කරලා තියෙනවා. එවනම් අපි මේ අවස්ථා යෙදෙන අවස්ථා කීපයක් ගැටලු වශයෙන් සාකච්ඡා කරමු. අනුකල x වාරයක් වර්ගමූල x වර්ගය ඍණ 2 dx. දැන් මේ ගැටලුව අපිට පැහැදිලි මේ විදිහට හදා ගන්න පුළුවන්. x තියෙන්නේ ගැටලුවේ. මම භාගය ඒ කියන්නේ දෙකෙන් බෙදලා ගැටලුව දෙකෙන් වැඩි කරනවා. දැන් එතකොට දරුවන්ට පැහැදිලි x වර්ගය ඍණ 2 කියන අගය x වර්ගය ඍණ 2 කියන අගය අපි x විශයෙන් අවකලනය කරාම ලැබෙන්නේ 2x. එහෙනම්
මෙන්න මේ ශ්‍රිතේ අවකලනය තමයි මේ තියෙන්නේ. මේ ශ්‍රිතේ අවකලනය මේ තියෙන්නේ. එහෙමනම් බලන්න මට මේ විදිහට ගැටලුව ලියන්න පුළුවන්. මෙයා අවකලනය කරාම මේ අගය ලැබෙනවා. එහෙමනම් අපිට මේ සූත්‍රය භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුකල fx වල ආර්දර්ශකය f'(x) සිතයක් තියෙනවා. එහි අවකලනය අසල තියෙනවා. උත්තරය ලියන්න පුළුවන් අපිට fx r(1) බලය බෙදීම r(1) ධන c. එහෙමනම් ගැටලුවේ පිළිතුර අපිට භාගය ගැටලුවේ අනුකලනයෙන් මුලින් නියතය තියෙන නිසා අපි ඒ නියතය එළියෙන් තිබ්බා. තියලා x වර්ගය ඍණ 2 තමයි fx සිතේ වශයෙන් අපි ගත්තේ. x වර්ගය ඍණ 2 භාගය ධන 1 බලය බෙදීම භාගය ධන 1 ධන c. එහෙමනම් අපිට පිළිතුර සුළු කරලා ලියන්න පුළුවන් 1 බෙදීම 3යි x වර්ගය ඍණ 2 3 බෙදීම 2 ධන c. අපි තවත් ගැටලුවකට යමු. අනුකල කොට් ගණයේ x cosec වර්ග x dx. දැන් මේ ගැටලුවත් දරුවන්ට බැලුමටම ත්‍රිකෝණමිතික ප්‍රකාශනයක් අනුකලනය කරන්න තියෙන කියලා පැහැදිලියි. නමුත් ගැටලුව හොඳින් විමසා බැලුවොත් එහෙම අපිට මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොට් ගණයේ x ඍණ ලකුණකින් මම එළියට අරගෙන ඍණ ලකුණකින් ගුණ කරගන්නවා. දැන් ගැටලුව සුරු කරාම නැවතත් මුල ගැටලුව ලැබෙන බව දරුවන්ට පැහැදිලියි. එවනම් බලන්න දැන් cot x කියන අගය x විශේෂයෙන් අවකලනය කරාම ලැබෙන්නේ මොකද්ද? ඍණ cosec වර්ගය x. ඒ කියන්නේ දැන් මේ ගැටලුවත් අපිට සිතයක් ඇත අසල අවකලනයේ ඇත ආකාරයටපත් වෙලා තියෙනවා. ගැටලුව පිළිබඳ හොඳින් පරීක්ෂා කරලා බැලුවාම දරුවන්ට ඒක පැහැදිලි වෙනවා. එවනම් අපිට අර සුපුරුදු සූත්‍රය සිතයක් ඇත අසල අවකලනයේ ඇත සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඒ සූත්‍රය භාවිත කරාම පිළිතුර අපිට ඍණ cot 4 බලය x බෙදීම 4 ධන c ආකාරයටපත් වෙනවා. බලන්න සූත්‍රය අඳුනගත්තොත් ගැටලුව ඉතාමත්ම සරලව විසඳ ගන්න පුළුවන්. එහෙනම් බලන්න අනුකල cot ගණයේ x cosec වර්ග x dx ගැටලුව අපි ලියාගත්තා cot ගණය x ඍණ cosec වර්ගය x dx ඍණාගයක් එන ආකාරයට. ඊට පස්සේ මේ cosec වර්ගය කියන්නේ cot අවකලනය කරාම ලැබෙන අගය. එහෙමනම් ගැටලුව අපි සිතයක් ඇත අසල අවකලනය ඇත ආකාරයටපත් කළා. ඒ සූත්‍රයේ භාවිතයෙන් ගැටලුව විසඳුවා. තවත් ගැටලුවක්. අනුකල sin inverse x වල වර්ගය බෙදීම වර්ගමූල 1 ඍණ x වර්ගය dx. එහෙමනම් මේ ගැටලුව අපි මේ ආකාරයට සුළු කරලා ලියා ගන්නවා. දැන් අපිට පැහැදිලි අනුකල sin inverse x වර්ගය වාරයක් 1 බෙදීම වර්ගමූල 1 ඍණ x වර්ගය dx ආකාරයට ගැටලුවපත් වෙලා තියෙනවා. එහෙමනම් බලන්න මේ ගැටලුවත් අපිට ලියන්න පුළුවන් අනුකල sin inverse x වල වර්ගය දැන් 1 බෙදීම 1 ධන x වර්ගය කියන්නේ sin inverse x වල අවකලන සංගුණකය. sin inverse x x විශේෂයෙන් අවකලනය කරාම ලැබෙන අගය තමයි 1 බෙදීම 1 ධන x වර්ගයේ වර්ගමූලය කියන අගය. එහෙමනම් දැන් සිතයක් ඇත එහි අවකලනය අසල ඇත ආකාරයට ගැටලුවපත් වෙලා. ඒ જાතිය ගැටලුව. එහෙමනම් මේ සුපුරුදු සූත්‍රය භාවිතා කරලා අපිට පිළිතුර ලියන්න පුළුවන් fx වශයෙන් අපි අරන් තියෙන්නේ sin inverse x. එහෙනම් sin inverse x විතේ දෙවෙනි බලය තියෙන්නේ. එහෙනම් sin inverse x වල දෙවෙනි බලයට එකක් එකතු කරනවා sin inverse x වල තුන්වෙනි බලය බෙදීම 3 ධන c ආකාරයට පිළිතුර ලැබිලා තියෙනවා. ගැටලුව හඳුනාගත්තොත් බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන්. තවත් ගැටලුවක් අපි බලමු. අනුකල tan inverse x වල ඝනය බෙදීම 1 ධන x වර්ගය dx. ඒ කියන්නේ tan inverse x වල ඝනය බෙදීම 1 ධන x වර්ගය x විශේෂයෙන් අනුකලනය කරන්න. එවනම් බලන්න මේ ගැටලුවත් මම කලින් ගැටලුව ආකාරයෙන්ම 1 බෙදීම 1 ධන x වර්ගය ටිකක් ඈත් කරලා ලියා ගන්නවා. ඈත් කරලා ලියා ගත්තාම මට මේ විදියට අනුකල tan inverse x වල ඝනය 1 බෙදීම 1 ධන x වර්ගය කියන්නේ tan inverse x x විශේෂයෙන් අවකලනය කරාම ලැබෙන අගය. දැන් එහෙමනම් මේ ගැටලුවත් අර සූත්‍රය යොදන්න පුළුවන් ආකාරයට තියෙනවා. එහෙමනම් මේ සූත්‍රයේ සුපුරුදු සූත්‍රය භාවිතා කරාම
fx වශයෙන් භාවිතා කරේ අපි tan inverse x සිතේ නිසා tan inverse x සිතේ 3 බලය එකක් එකතු කරලා 4 බලය බෙදනවා 4න් ධන c. ආකාරයට පිටුර අවසාන පිටුර මේ විදිහට තියන්න පුළුවන්. තවත් ගැටලුවක් සාකච්ඡා කරමු. අනුකල cot x වාරයක් ln sin x dx. එවනම් බලන්න මේ ගැටලුව මට ලියන්න පුළුවන් අනුකල ln sin x cot x ලියාගත්ත හැකි cos x බෙදීම sin x කියලා. දැන් ගැටලුව මම මේ ආකාරයට ලියනවා. අනුකල ln sin x ln x x විශයෙන් අවකලනය කරනවා. බලන්න මේ අගය අපි x විශයෙන් අවකලනය කළාම ln අගයක් අවකලනය කළාම එකයට අගයක් ලැබෙන්නේ. ln sin x අවකලනය කළාම එකයට sin x ලැබෙනවා. ඊට පස්සේ sin x අපි අවකලනය කරාම cos x ලැබෙනවා. එහෙනම් බලන්න ln sin x අවකලනය තමයි මෙතන තියෙන්නේ. ln sin x අවකලනය තියෙන්නේ. එවනම් බලන්න මේ ගැටලුවත් අර අපේ සුපුරුදු සූත්‍රයේ ආකාරයටමපත් වෙලා තියෙනවා. එවනම් අපිට මේ සූත්‍රය භාවිතා කරලා උත්තරය ලියන්න පුළුවන්. සිතේ වශයෙන් අපි ගත්තේ fx සිතේ වශයෙන් අරන් තියෙන්නේ ln sin x කියන සිතය. එහෙමනම් අපිට බලන්න ln sin x වල එකේ බලය තියෙන්නේ. එහෙනම් එකට එකක් එකතු කරන දර්ශකය දෙකක් බවට පත් වෙනවා. ln sin x වල වර්ගය බෙදීම 2 ධන c. අවසාන පිළිතුර අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. තවත් ගැටලුවක් බලමු අපි. මොකද මේ ගැටලුව මම මේ කීපයක් හදන්නේ දරුවනේ. මේ ගැටලුව අපි හඳුනා ගන්න ඕනේ. කලබල වෙන්නේ නැතුව මේ ගැටලුව යොදන්න පුළුවන් ආකාරයට මෙයා තියෙනවායි කියලා අපි තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් ගැටලුව පොඩ්ඩක් අපිට වෙනස් කරලා ඒ தත්ත්වෙට හදා ගන්න පුළුවන්. ඍණ දෙක කිනාගෙන් බෙදනවා. බෙදලා ගැටලුව ඍණ දෙකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ ඍණ භාගයේ වාරයක් අනුකල ඍණ 2x බෙදීම වර්ගමූල 1 ඍණ x වර්ගයේ dx ආකාරයට ගැටලුවපත් කරනවා. දැන් මේ ගැටලුව අපිට 1 ඍණ x වර්ගය කියන ශ්‍රිතය අපි අවකලනය කරාම ඍණ 2x ලැබෙන්නේ. එහෙනම් ඒ ඍණ 2x තමයි මෙන්න මෙතන තියෙන්නේ. එහෙමනම් බලන්න මේ ගැටලුව අර අපි විශේෂ අවස්ථා කියලා කතා කරේ අන්නේ කොටට වැටෙන්නේ. ගැටලුව අපි කලබල නැතුව හඳුනාගත්තාම ඒ ගැටලුව ඒ තත්ත්වයටපත් කරගන්න පුළුවන්. එහෙම තත්ත්වයටපත් කරගත්තාම අපිට බොහොම ලේසියෙන් ගැටලුව විසඳ ගන්න පුළුවන්. මේ ගැටලුව ආදේශ භාවිතේනොත් හදන්න පුළුවන්. විභාගයේදී අනුකලනය කරන්න කිව්වොත් ආදේශය භාවිතා කරලා හදන්නත් පුළුවන්. ඒ වගේම මේ සූත්‍රය භාවිතා කරලා හදන්නත් පුළුවන්. හැබැයි ආදේශය භාවිතයෙන් හදන්න කියලා ගැටලුවේ සඳහන් වෙලා තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ආදේශයක් භාවිතා කරලාම හදන්න ඕනේ. මේ ගැටලුව අපි ආදේශයක් භාවිතා කරලා හදන ආකාරයත් කලින් පාඩම් වලදී කතා කරා. දැන් අපි සාකච්ඡා කරන මෙතනදී සූත්‍රය අඳුනාගෙන අනුකලනය කරන ආකාරය. එවනම් බලන්න දැන් අපිට මේ fx සිතේ වශයෙන් ගත්ත හැකි 1 ඍණ x වර්ගය. එහෙම ගත්තාම මෙන්න මේ සූත්‍රයේ ආකාරයට ගැටලුවපත් වෙලා තියෙනවා. එහෙමනම් අපිට පිළිතුර ලියන්න පුළුවන් ඍණ භාගය මේ ගැටලුවේ ඍණ භාගය. ඇවිල්ලා තියෙන්නේ ගැටලුවේ අපි ගැටලුව හදාගන්න ගියාම ඍණ දෙකෙන් බෙදුවා. ඒ නිසා ඍණ භාගයේ වාරයක් 2යි වර්ගමූල 1 ඍණ x වර්ගය ධන c ආකාරයට පිළිතුර ලියන්න පුළුවන්. එතකොට සරල කරලා අපි සුරු කරලා පිළිතුර ඍණ වර්ගමූල 1 ඍණ x වර්ගය ධන c වශයෙන් ලියා ගන්න පුළුවන්. තවත් ගැටලුවක් බලමු අපි. මේ ගැටලුවේ දරුවන්ට පැහැදිලි ඝාතීය සිත තියෙන්නේ. අනුකල e වල x ධන වර්ගමූල e වල ඍණ x බෙදීම වර්ගමූල 2යි e වල x ධන 1 dx. දැන් මේ ගැටලුව මම මේ ආකාරයට අනුකල දෙකක් මෙතනින් දරුවන්ට පැහැදිලි මේ විදිහටත් ඒ වගේම මෙන්න මේ ආකාරයටත් ගැටලුව කොටස් දෙකකට කඩාගත්තා. දැන් ඔන්න ගැටලුවපත් වෙලා තියෙනවා ex බෙදීම වර්ගමූල 2යි ex ධන 1 dx හා අනුකල වර්ගමූල e වල ඍණ x බෙදීම වර්ගමූල 2යි ex ධන 1 dx ආකාරයට. දැන් මේ වගේ ගැටලු දෙකක් අනුකල දෙකක්. දැන් අපිට මේ ගැටලුව මෙන්න මේ ආකාරයටම සකස් කරන්න යනවා. දැන් මේ මගේ ව්‍යායාමය ඉර යට තියෙන සිතේ අවකලන සංගුණක ඉර උඩ හදා ගැනීම. දැන් බලන්න මෙතන තියෙනවා මේ පළවෙනි කොටසේ 2යි ex ධන 1 කියන සිතේ තමයි හරය තියෙන්නේ. 2යි ex ධන 1 කියන
සිතේ අපි අවකලනය කරාම ලැබෙන්නේ ex අවකලනය කරාම ex මහිනම් 2ex. ඒ 2ex හදා ගන්න නිසා ගැටලුව දෙකෙන් බෙදලා දෙකෙන් වැඩි කරනවා. එතකොට මට අර අපි භාවිතා කරන සූත්‍රය යොදා ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. මේ ගැටලුව තාම මේ ආකාරයට නෑ. ඒ නිසා මම ලවය සහ හරය වර්ගමූල e වල ඍණ xෙන් ගුණ කරනවා. එහෙම ගුණ කරාම දරුවන්ට පැහැදිලි මෙතන වර්ගමූල අගයන් දෙකක් ගුණ වෙන්නේ. එතකොට ගුණ වුණාම මෙන්න මේ ආකාරය මේ වර්ගමූල දෙක ගුණ වෙලා මේ ආකාර දෙක ගුණ වෙලා අපිට e වල x ලැබෙනවා. ඒ වගේම මෙතන වර්ගමූල ලකුණ ඇතුලේ වර්ගමූල e වල ඍණ xෙන් ගුණ කරාම වර්ගමූල දෙක ධන e වල ඍණ x වශයෙන් ලැබෙන බව දර්ශක සුළු කිරීමෙන් දරුවෝ දන්නවා. ඊට පස්සේ මම මේ ගැටලුවට මෙතෙන්ට ඍණ එකක් ගැටලුවට ඍණ ලකුණකින් වැඩි කරලා ඍණ ලකුණක් එළියට ගන්නවා. අවසාන පිළිතුර වෙනසක් වුණේ නැහැ. දැන් බලන්න මේකේ මේ සිතේ ඒ කියන්නේ 2ex ධන එකේ අවකලනය තමයි උඩ තියෙන්නේ. 2e වල x. ඒ වගේම 2 ධන e වල ඍණ x ගේ අවකලනය ඍණ e වල ඍණ x ඊට උඩ තියෙනවා. දැන් එහෙමනම් අපිට අර අපේ සුපුරුදු සූත්‍රය. ඒ කියන්නේ අනුකල f' x බෙදීම වර්ගමූල fx dx සමානයි 2i වර්ගමූල fx ධන c සූත්‍රය භාවිත කරන්න පුළුවන්. එහෙමනම් පිළිතුර අපිට ලියන්න පුළුවන්. ගැටලුවේ මේ තියෙන භාගය තමයි මෙතෙන්ට ආවේ. මේ ප්‍රකාශනය කියන්නේ 2iex බෙදීම වර්ගමූල 2iex ධන 1 කියන ප්‍රකාශනය x විශේෂයෙන් අනුකලනය කරාම මේ අගයත් ඍණ අනුකල ඍණ e වල ඍණ x බලය බෙදීම වර්ගමූල 2 ධන e වල ඍණ x කියන අගය x විශේෂයෙන් අනුකලනය කරාම ලැබෙන අගය තමයි මේ තියෙන්නේ. ගැටලුව කොටස් දෙකක්. ගැටලුව දිහා හොඳින් බැලුවම අපිට පැහැදිලි මේ தත්ත්වයටපත් කරගන්න පුළුවන්. එhmenan තවදුරටත් පිළිතුරු තව පොඩ්ඩක් සරල වෙනවා. සරල වෙලා අපිට වර්ගමූල 2iex ධන 1 ඍණ 2i වර්ගමූල 1 ධන e වල x ධන c ආකාරයට පිළිතුර අවසාන පිළිතුර ලියා ගන්න පුළුවන්. බලන්න ගැටලුව අපි කොටස් දෙකකට කඩාගෙන මෙන්න මේ සූත්‍රය යොදා ගන්න පුළුවන් ආකාරයට පත් කරගත්තා. පත් කරගෙන මේ සූත්‍රයේ භාවිතයෙන් පිළිතුර ප්‍රකාශ කළා. එවනම් බලන්න අපි දැන් මේ ආකාරයේ මේ අනුකලන ප්‍රවිධියේ ගැටලු ගොඩක් සාකච්ඡා කරා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ 7 වෙනි ආකාරය. නියතයක විචල්්‍ය බලයක් හා විචල්්‍ය බලයේ අවකලන සංගුණකය ගුණ වී ඇති විට අනුකලනය කරන්න. ඒක උන සංකේත ආකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. අනුකල a වල fx බලය f'(x) dx ආකාරය කියලා. මේකේ මේ මෙතන මේ දර්ශකයේ පාදයේ වශයෙන් ගන්නාගේ නියතයක් වෙලා තියෙන්න ඕනේ. එවනම් මේ જાතිය ගැටලුවක් හදාගන්න ගියාම අපි a වල fx කියන දර්ශකය u කියන ආදේශය භාවිත කරනවා. එhmenan මේ ආදේශය භාවිත කරාම අපි දෙපැත්තෙම ලඝු ගන්නවා. ගත්තාම අපිට ලියන්න පුළුවන් ln a වල fx දර්ශකය සමානයි ln u. තවදුරටත් මට මේ ලඝු ගණක නීතිය අනුව මේ දර්ශකය මුලට ගන්න පුළුවන්. එහෙම අරගෙන මේ ආදේශය ලියන්න පුළුවන් fx ln a සමානයි ln u කියලා. දැන් අපි මේ ආදේශය කියන්නේ මෙන්න මේ අගය අපි x විශේෂයෙන් අවකලනය කරමු. අවකලනය කරාම බලන්න ln u වගේ අවකලනය කළාම ලඝු වගයක් අවකලනය කළාම 1 යට u අපි x විශේෂයෙන් අවකලනය කරන නිසා u x විශේෂයෙන් අවකලනය කරනවා du යට dx සමානයි මේ පැත්තේ අපිට පැහැදිලි ln a කියන්නේ නියතයක්. එහෙනම් ln a නියතේ නිකන් තියලා අපි fx x විශේෂයෙන් අවකලනය කළාම f'(x) ලැබෙනවා. එහෙනම් බලන්න අපි ගත්ත ආදේශය දෙපැත්තෙම ලඝු ගත්තා. ඊට පස්සේ x විශේෂයෙන් අවකලනය කළා. එහෙනම් දැන් dx සමානයි 1 බෙදීම u ln a වාරයක් f'(x) du වශයෙන් අපිට dx ආදේශය ගන්න පුළුවන්. එහෙනම් අපි මේ ආදේශයේ ගැටලුවට යොදනවා. dx සඳහා අපි හොයාගත් අගය ආදේශ කරනවා. එහෙනම් බලන්න අපිට දැන් ගැටලුව ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. දැන් බලන්න ඊටමත් සරලව මෙයා සුළු වෙනවා. මේ u අගයට u අගය කැපෙනවා. ඒ වගේම f'(x) කැපෙනවා. කැපිලා ගැටලුවපත් වෙනවා අනුකල 1 බෙදීම ln a du ආකාරයට. දැන්
එක බෙදීම ln a කියන අගයත් නියතයක් අනුකල ලකුණෙන් එළියට ගන්නවා අපි. එහෙම ගත්තාම එක බෙදීම ln a අනුකල du ආකාරයට ගැටලුවපත් වෙනවා. දැන් ඊටාත්ම සරලයි අපිට මේක අනුකලනය කරාම u විශේෂයෙන් එක බෙදීම ln a වාරයක් u ධන c ආකාරයටපත් වෙනවා. අපි භාවිත කරපු ආදේශය ඉවත් කරනවා. u සමානයි a වල fx ආදේශය භාවිත කළේ අපි. එhmenan ආදේශය ඉවත් කරාම අවසාන පිළිතුර මේ විදිහට ලැබෙනවා අපිට. එහෙමනම් දැන් අපිට සරල සූත්‍රයක් ලැබුණා. අපිට දැන් මේ සූත්‍රය භාවිතා කරලා ගැටලු විසඳ ගන්න තියෙන්නේ. අනුකල 3x බලය dx. අපි සුපුරුදු පරිදි ආදේශය භාවිතා කරලා ගැටලු විසඳමු. ඊට පස්සේ සූත්‍රය භාවිත කරමු. right. එහෙනම් 3x සමානයි u කියන ආදේශය අපි යොදා ගන්නවා. එහෙනම් දෙපැත්තෙම ආදේශය අපි ලඝු ගණක ගන්නවා. අරගෙන ln 3x බලය සමානයි ln u. දර්ශක නීතිය අනුව මේ x දර්ශකය මුලට ගත්තාම x ln 3 සමානයි ln u කියලා ලැබෙනවා. දැන් අපි x විශේෂයෙන් අවකලනය කරනවා. අවකලනය කරාම අපිට ln 3 x කියනාගේ ln 3 නියතයක් ln 3 වාරයක් x විශේෂයෙන් අවකලනය කරාම 1යි ln u අවකලනය කරාම 1 බෙදීම u du යට dx ln u අවකලනය කරාම 1 බෙදීම u du යට dx. දැන් අපි dx උත්ත කරා dx සමානයි 1 බෙදීම u ln 3 du වශයෙන් ලැබුණා. එවනම් අපි මේ යොදාගත් ආදේශය ගැටලුවට ඇතුළත් කරනවා. ඒ කියන්නේ dx වලගය අපි ගැටලුවට ඇතුළත් කරා. එවනම් අනුකල u වාරයක් 1 බෙදීම u ln 3 du ආකාරයට ගැටලුවපත් වෙනවා. දැන් සුළු වෙලා අපිට ln 3 u ධන c ආකාරයට පිළිතුරු ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ගැටලුව අපිට සරල සූත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි භාවිත කරපු ආදේශය ගැටලුවට ඇතුළත් කරනවා. ඇතුළත් කරාම 3x බලය බෙදීම ln 3 ධන c. එස ගැටලුව අවසාන පිළිතුර ලියා ගන්න පුළුවන් අපිට. එහෙනම් බලන්න අපි සුපුරුදු පරිදි 3x සමාන u ආදේශය භාවිත කළා. ඒ ආදේශය අපි දෙපැත්තම ලඝු ගත්තා. ලඝු ගන්න අරගෙන අපි x විශේෂයෙන් අවකලනය කරලා ගැටලුවේ dx තියෙන නිසා ඒක ඉවත් කරන්න dx වල උත්තරේ හොයාගත්තා. හොයාගෙන ගැටලුවට ආදේශ කරාම ගැටලුව සරල වුණා. අපිට සුළු කරන්න පුළුවන් සූත්‍රයක් ආකාරයටපත් වුණා. පත් කළා අපිට සරලව පිළිතුර තිබ්බා. දැන් මේ ගැටලුවම අපි සූත්‍රය යොදාගෙන සකසමු. එමුනම් මට මේ ගැටලුව ලියා ගන්න පුළුවන් 3x බලය වැඩි කිරීම 1 dx කියලා. මේ එකාගෙන් වැඩි කරාට ගැටලුවට වෙනසක් වෙන්නේ නැහැ. දැන් මේ 1 කියන අගය මම ලියා ගන්නවා d බෙදීම dx x කියලා. මෙන්න මේ අගය. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය කියන්නේ x කියන අගය x විශේෂයෙන් අවකලනය කරාම 1යි. ලැබෙන පිළිතුර 1යි. දරුවන්ට එක පැහැදිලි. එහෙමනම් බලන්න දැන් ගැටලුවපත් වෙලා තියෙනවා මෙන්න මේ සූත්‍රය ආකාරයට. නියතයක දර්ශකයක් ඒ දර්ශකයේ අවකලනය. 3x බලය x කියන දර්ශකයේ අවකලනයේ ළඟ තියෙනවා. එහෙමනම් බලන්න අපිට අපි භාවිතා කරපු සූත්‍රය යොදා ගන්න පුළුවන්. එහෙමනම් බලන්න ln a මේ දර්ශකයේ වශයෙන් තියෙන නියතය තමයි a වශයෙන් අපි අරන් තියෙන්නේ. එහෙමනම් බලන්න මේකේ පිළිතුර මට ලියන්න පුළුවන්. අනුකල 3x බලය dx කියන්නේ 1 බෙදීම 3යි. a වල fx වශයෙන් තියෙන 3x බලය. එhmenan 1 බෙදීම ln 3යි 3x බලය ධන c. පිළිතුර ලියන්න පුළුවන් අපිට 3x බෙදීම ln 3 ධන c වශයෙන්. තවත් ගැටලුවක් ගමු අපි. අනුකල 4 ඍණ 3x බලය. එhmenan මේ ගැටලුව මට ලියා ගන්න පුළුවන් මේ ආකාරය. ඒ කියන්නේ මම ඍණ 1 3 වාරයක් අනුකල 4 ඍණ 3x බලය ඍණ 3 dx ආකාරයට. දැන් බලන්න ගැටලුව මම ඍණ 3ෙන් බෙදලා ඍණ 3ෙන් වැඩි කරනවා. එතකොට බලන්න මට මේ ගැටලුව යොදා ලියා ගන්න පුළුවන් ඍණ 1 බෙදීම 3 අනුකල 4 ඍණ 3x බලය වැඩි කිරීම d යට dx 4 ඍණ 3යි x විශේෂයෙන් අවකලනය කරනවා. d යට dx 4 ඍණ 3යි x. දැන් මෙන්න මේ අගය සුළු කරාම අපිට පැහැදිලි මෙන්න මේ අගය ලැබෙනවා කියන්නේ. එහෙනම් බලන්න
නියතයක විචල්්‍ය බලයක් එම විචල්්‍ය බලයේ අවකලනය ළඟ තියෙනවා. එහෙමනම් අපේ සුපුරුදු සූත්‍රය මේ සූත්‍රය යොදන්න පුළුවන් ආකාරයට පත් වෙලා තියෙනවා. ඒ වශයෙන් තියෙන්නේ 4. එහෙමනම් බලන්න පිළිතුර මට ලියන්න පුළුවන්. ඍණ එක බෙදීම 3. මේ ඍණ එක බෙදීම 3 කියන්නේ අපි ගැටලුව හදාගන්න මේ භාවිතා කරපු මෙන්න මේ නියතාගය. ඊට පස්සේ සූත්‍රය යොදනවා. 4 ඍණ 3x බලය බෙදීම ඒ හැටියට තියෙන්නේ 4 නිසා ln 4 ධන c ආකාරයට අවසාන පිළිතුර අපිට ලියා ගන්න පුළුවන්. ගැටලුව අපි අපේ සුපුරුදු අර සූත්‍රය යොදා ගන්න පුළුවන් ආකාරයට පත් කරනවා. ගාන දැක්ක ගමන් මේ ආකාරයට පත් කරන්න පුළුවන් ගැටලුවක් කියලා දරුවෝ හඳුනා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ ගැටලුව ටිකක් සංකීර්ණ ආකාරයට මූලික සිත දාලා හදා ගන්න ටිකක් දරුවන්ට අපහසු වෙන්න පුළුවන්. ඒතර විභාගයේදී මේවයි ගැටලුවක් ආවොත් එහෙම ගැටලුව එකපාරම දැක්ක ගමන් මේ ආකාරයට පත් කරන්න පුළුවන් කියලා හඳුනා ගැනීම හැකියාව තියෙන්න ඕනේ. දැන් මේකෙදී මම ඍණ 3ෙන් බෙදලා ඍණ 3ෙන් වැඩි කරලා සිතේ අවකලන සංකුණේ වෙන ආකාරයට ගැටලුව හදාගත්තා. ඒතර අවසාන පිළිතුර අපිට තවදුරටත් සරල කරලා මේක 4 ඍණ 3x බලය බෙදීම 3 ln 4 ධන c ආකාරයට පත් කරන්න පුළුවන්. දැන් මේ ගැටලුව මට මේ වගේ ආදේශයක් භාවිතා කරලත් විසඳ ගන්න පුළුවන්. මම භාවිත කරනවා 4 ඍණ 3x කියන අගය u කියලා. එහෙමනම් දෙපැත්තෙම ලඝු ගන්නවා. ලඝු අරන් දර්ශකයේ මුල ලියා ගන්නවා. ලියාගෙන දැන් අපි දෙපැත්තම x විශයෙන් අවකලනය කරනවා. x විශයෙන් අවකලනය කරන්න ගියාම ln 4 කියන්නේ නියතයක්. ln 4 නියතයක්. 4 ඍණ 3x අවකලනය කළාම ඍණ 3x. 4 අවකලනය කරාම බිඳුවයි. ඍණ 3x අවකලනය කරාම ඍණ 3යි. එවනම් මේ අගය අවකලනය කරාම x විශයෙන් මෙතන ලැබෙනවා. ඊට පස්සේ ln u අවකලනය කරාම එක බෙදීම u du යට dx. දැන් අපි dx උක්ත කරා ඍණ එක වාරයක් එක බෙදීම 3u ln 4 du වශයෙන් අපිට dx වල පිළිතුර ලබා ගන්න පුළුවන්. දැන් අපි මේ ගැටලුවට ඒ ආදේශය ඇතුළත් කරනවා. ඇතුළත් කරාම අනුකල u බෙදීම ඍණ එක බෙදීම 3u ln 4 du ආකාරයට ලැබෙනවා. එවනම් බලන්න ඍණ එක බෙදීම 3u ln 4 du වෙනවා. ගැටලුව ඉතාම සරල වෙනවා. දැන් අපිට පුළුවන් ඍණ එක බෙදීම 3 ln 4 u ධන c. දැන් අපි මේ භාවිත කරපු ආදේශය ඉවත් කරනවා. ඉවත් කරාම අපිට අවසාන පිළිතුර ඍණ 4 ඍණ 3x දර්ශකයේ බෙදීම 3 ln 4 ධන c ආකාරයට පත් කරන්න පුළුවන් අවසාන පිළිතුර. හොඳයි දරුවනේ. අද එහෙමනම් අපි මේ අනුකලන ප්‍රවිධිවල ආකාර කීපයක් කතා කරා. නියතයක විචල්්‍ය බලයක් සහ එම විචල්්‍ය බලයේ අවකලන සංගුණකයේ අසල තියෙනවා නම් ඒ වගේ ප්‍රකාශනයක් අනුකලනය කරන ආකාරය කතා කරා. එවනම් අපිට තවත් ක්‍රම දෙකක් ඉතුරුලා තියෙනවා මේ මූලික අනුකලන ප්‍රවිධියත් එක්ක කතා කරන්න. ඉදිරි පාඩම් වලදී අපි මේ ප්‍රවිධි දෙකත් කතා කළා. ඊට පස්සේ අපි නිශ්චිත අනුකලනය සහ අනුකලනයේ භාවිත කතා කරන්න තියෙනවා. ඉතින් ඒ පාඩම් වලට සම්බන්ධ වෙන්න දරුවන්ට මේ මුල් කොටස් ටික අවශ්‍යයි. ඒ නිසා දරුවෝ මේ මුල් කොටස් ටිකත් හොඳින් ප්‍රගුණ කරලා ඉදිරියේ තියෙන පාඩම් වලට සම්බන්ධ වෙන්න කියලා මා දරුවන්ට ආරාධනා කරනවා. එතෙක් සියලු දෙනාටම ආයුබෝවන්.